කාමච්ඡන්දයන් විඳීම තුළ රැස්වන්නේ අකුසලය නම් නැවත නැවත නිරන්තරයෙන් අපට උරුම වන දේ කුමක්ද ස්වාමින් වහන්සේ? ලෝභ දේශ මොහයනේ කාමච්ඡන්දයන් කියන්නේ ඒක වෙන දෙයක් නෙමෙයිනේ. කාමච්ඡන්ද කියන්නේ ලෝභ දේශ මොහයන්. ඒතර කාමච්ඡන්දයන් සකස් වෙච්ච තැන ලෝභ දේශයන් මොහයන් සකස් වෙනවා කියන්නේ සෑම සැපයක් පිටිපස්සෙම දුක සැඟවි බලාගෙන ඉන්නවායි කියන කාරණේ. මේ මොහොතේ සතර අපායේ දුක් විඳින සෑම සත්වයක්ම සතර අපායට වැටුනේ මේ දැන් ඔබලා විඳිනවා වගේ කාමච්ඡන්දයන්ගේ ඵලයන් නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය නුවණින් දකිනවා. චුතෝපපාත ඥානය තුළින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කාමච්ඡන්දයන් විඳලා මැරෙන මිනිස්සුන් කොහාටද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් දකිනවා මේ සතර අපායේ දුක් විඳින සත්වයින් සතර අපායට වැටුනේ කුමන හේතුවක් නිසාද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දුකට දෙන්නා වූ තැනමයි සැපය කියන කාරණයටත් දෙන්නේ නෝනා. අයිමත් දුක පල්ලෙහායි සැප උඩයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. මොකද සෑම සැපයක්ම අපි අධර්මානුකූලව කළමනාකරණය කරන මොහොතක් පාසා බලවත් දුකකට අදාළ ධර්මතාවයන් අපිට සකස් කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා මේ ලෝක ධාතුව තුල විඳින්න තියෙන තෑම සැපයක් විඳලා තියෙනවා. ඔබලා මේ ලෝක ධාතුව තුල විඳින්න තියෙන සෑම දුකක්ම විඳලා තියෙනවා. ඔබලා නොවින්දා වූ එක සැපයයි මේ ලෝක ධාතුවේ තියෙන්නේ කියලා. ඔබලා නොවින්දා වූ එකම එක සැපය තමයි මාර්ගඵල සැපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නේ උතුම් මාර්ගඵල සැපය උදෙසායි බුදුරජාණන් වහන්සේ අපිව මෙහෙවන්නේ නෝන. එසා බුදුරජාණන් වහන්සේ සැබවින්ම සරණ ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෙක් බවට ඔබ පත් වුණා කියන්නේ නෝනා. තව දුරටත් මල් පහන් පූජා කරමින් භවය ප්‍රාර්ථනා කරමින් හිටීම නෙවෙයි. ඒකත් ශාසනයේම තැනක් තමයි. නමුත් ඒ තැනින් ඔබට ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි සංසාරයේ මෙතෙක් නොලැබුවා වූ ඒ උතුම් අධිගමයන්ගේ සැපය කරා අපි ගමන් කරන්න ඕනේ කියන තැනයි නෝනා අපි මතු කරගත යුත්තේ බෞද්ධයින් හැටියට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන සුන්දර සූත්‍රයක් තමයි සතර සටිපට්ඨාන සූත්‍රය. සතර සටිපට්ඨාන සූත්‍රයට බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා මහණෙනි අපේ අතීත සංස්කාරයන් නිසාම අපි පිටිපස්සේ මාර සේනාව හබාගෙන එනවා කියලා. මාර සේනාව හබාගෙන එන්නේ කුමක් නිසාද? අපිම පටිච්ච සමුප්පන්නව කරගත්තා වූ සංස්කාර නිසා. අපිම අතීතයේ පටිච්ච සමුප්පන්නව කරගත්ත සංස්කාර නිසා මාර සේනාව ඔබ පිටිපස්සේ හබාගෙනනවා කියනවා. එතකොට අපි පිටිපස්සේ විතරද මාර සේනාව හබාගෙනාවේ? අතීත සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසත් හබාගෙනාවා. අතීත පටිච්ච සමුප්පන්න මාර සේනාව සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසත් හබාගෙනාවා. බුදුරජාණන් වහන්සේ මාරයා පරාජය කළත් අතීත සංස්කාර නැමැති මාරයා බුදුරජාණන් වහන්සේ පසුපසත් හබාවා. අබාවිල්ල බුදුරජාණන් වහන්සේට ගල් පෙරලෝල ලේසොලවනවා. බුදුරජාණන් වහන්සේට රාපෙවූ ඇත්තු එවනවා. බුදුරජාණන් වහන්සේට පොන්දෙ වේදනා හිසේ වේදනා ලේ අතිසාරය වැනි රෝග ඇති වෙනවා. ඒ වගේම චින්චිමානිකා වැනි අයගෙන් බලවත් වූ අපවාදයන්ට බුදුරජාණන් වහන්සේ ලක් කරනවා. බුදුරජාණන් වහන්සේව සමහර අවස්ථාවල කුසගින්න තියෙනවා. මොකක්ද මේ වෙන්නේ? අතීත සංස්කාර නැමැති මාර සේනාව බුදුරජාණන් වහන්සේ පසුපසත් හබාගෙන වඩවනවා. රාහුල මහරහතන් වහන්සේ අවුරුදු 53 දී පිරිනිවී යනවා. රාහුල මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. එතකොට වයස 53යි. තාත්තා බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්නවා. අම්මා යසෝදරා උත්තමාවිය ජීවතුන් අතර ඉන්නවා. රාහුල කුමාරයා අවුරුදු 53 දී පිරිනිවී යනවා. එයි අතීත සංස්කාර නැමැති මාරයා ලුහුබඳමින් එනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අවසර අරන් නාලක ගමට වඩිනවා පිරිනිවන් පාන්න. ඒ වෙලාවේ නාලක ගමේදී උපන් ගෙදරම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවී යනවා අම්මා ජීවතුන් අතර සිටියදී. අම්මා ජීවතුන් අතර සිටියදීම වැඩිමහල් පුතා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවියන්. ඒ කියන්නේ නෝනා අතීත සංස්කාර නැමැති මාර සේනාව සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පසුපස අබාගෙනවා. මොගලන් මහරහතන් වහන්සේ සොරුන් විසින් අල්ලලා අතපය කුඩු කරලා පිරිනිවන් පානවා.
කුමක්ද මේ වෙන්නේ? අතීතේ සංස්කාර නැමැති මාර සේනාවේ උතුම් රහතන් වහන්සේලා පසුපසත් හබාගෙන එනවා. එනම් බුදුරජාණන් වහන්සේ පසුපස මහරහතන් වහන්සේලා පසුපස හබාගෙන ආපු ඒ අතීත සංස්කාර නැමැති මාර සේනාව නෝනා අපි පසුපස කෙසේ හබායනවාද කියන කාරණය අපි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අපික පසුපස කෙසේ හබායනවාද කියන කාරණය තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි සෑම මොහොතකම හත්විඳින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන මේ සෑම දුකකටම හේතුව නෝනා අතීත සංස්කාර නැමැති මාර සේනාව අප පසුපස හබායමමයි. නමුත් අපි ඒ යථාර්ථය දකින්නේ නැහැ. අතීත සංස්කාර නැමැති මාර සේනාව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව හැටියට දුක්ඛ දෝමනස්යන් හැටියට ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම හැටියට අපේ ජීවිතය ඉදිරියට කොතෙක් ආවත් මේවා එන්නේ ඇයි මේවා එන්නේ කොතනින්ද මේවාට හේතුව මොකක්ද කියලා අපි දකින්න උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි මේ අතීත සංස්කාර නැමැති මාර සේනාව ඔබ පසුපස හබාගෙනනවා. මේ මාර සේනාවගෙන් ඔබ කෙසේනම් ගැලවෙන්නද? ඔබ කෙසේනම් ගැලවෙන්නද මේ මාර සේනාවගෙන් ඔබ කෙසේනම් පලා යන්නද? ඒ නිසා හෙට උදෑසන මරණය එයි කියලා අපිට සහතිකයක් නැහැ. මම මේ මොහොතේ පන්සිල් මළුවෙන් ඔබට කතා කළත් මේ පන්සිල් මළුව ප්‍රචාරය වෙන දවස දක්වා මං ජීවතුන් අතර ඉඳීද කියන සහතිකයක් අපිට නැහැ. ඇයි සහතිකයක් නැත්තේ? අතීත මාර සේනාව අපි පසුපස සංස්කාර නැමැති මාර සේනාව හබාගෙනනවා. කොතනින්ද අවස්ථාවක් ලැබෙන්නේ? කොතනින්ද අවකාශයක් ලැබෙන්නේ? කොතනින්ද ඉඩක් ලැබෙන්නේ? ඒ අවකාශය තුල ක්‍රියාත්මකම වීම උදෙසා ඒ මාර සේනාව ඕනෑම මොහොතක සූදානම්. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා මේ සේනා සහිත මාර සේනාවගේ හබායමෙන් ඔබට ගැලවීමක් නැහැ. ඒ නිසා දිවා රාත්‍රී නොබලා වීර්ය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිවා රාත්‍රී නොබලා වීර්ය වඩන්න. මොකද සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක පටන් මේ සංස්කාර නැමැති මාර සේනාව අපි පසුපස හබාගෙනාවාමයි. ඒ හබාගම ඒම නිසා අපි කල්ප ගණන් සතර අපාය දුකට වැටුණා. කල්ප ගණන් සුගතියේ ඉපදිලා ඒ සුගතිය තුළින් නැවත සතර අපායට අදාළ ධර්මතාවයන් අපි සකස් කරගත්තා. නමුත් මේ යථාර්ථය අපි දකින්නේ නැහැ. මේ යථාර්ථය දකින්න ක්‍රිස්තුස් වහන්සේට අල්ලා තුමාට විෂ්ණු දෙවියන්ට නැත්තම් ඊශ්වර දෙවියන්ට පුළුවන්කමක් තිබෙත් නැහැ. මේ යථාර්ථය දැක්කේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය දැකලා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිරේතුරුවම මේ කාය චිත්ත ධම්ම වේදනා කියන ධර්මතාවයන් තුළ නිරේතුරුවම සතිය පිහිටවමින් ජීවත් වෙන්න කියලා. සතිය සීටෙන් ජීවත් වෙන්න කියලා. මේ කයේ ස්වභාවය දිහා දකිමින් කොහොමද අපිට බුදුරජාණන් වහන්සේ කයේ ස්වභාවය දකින්න කියන්නේ? කෙලෙස් තවන වීර්යයෙන් යුතුව. කෙලෙස් සියුම් වෙන වීර්යයෙන් යුතුව. ඒ වගේම මනා සිහිනුවණින් යුතුව මේ කයේ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. නමුත් වර්තමාන සමාජයේ කයේ ස්වභාවය දකින්නේ කොහොමද? කෙලෙස් මෝදු වෙන ස්වභාවයටමයි දකින්නේ. කෙලෙස් වැඩෙන ස්වභාවයටමයි දකින්නේ. කෙලෙස් ගංගා තුල කෙලෙස් සාගර තුල කිමිදී තමයි සමාජයේ ජීවත් වෙන්නේ. සතිය සිහිය වැඩෙන ආකාරයෙන්ද මේ රූපය දිස මේ කය දිස බලන්නේ? තව සිහිය දුර්වල වෙන ආකාරයෙන්ුයි කය දිස බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් මේ රූපය දිස බලන්න කියලා. සිහිනුවණින් යුතුව මේ රූපය දිස බලන්න කියලා. කෙලෙස් තුනීවන ආකාරයෙන් සිහිනුවණින් අපගේ රූපය දෙස බලන්න අප ප්‍රඥාව නොවඩවා ගතහොත් අපට සිදුවන්නේ කුමක්ද ස්වාමින් වහන්සේ? කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් සිහිනුවණින් තොරව අපි මේ රූපය දෙස බලන තාක් කල් නෝනා අපි මේ රූපය ආස්වාදයක් හැටියටමයි දකින්නේ. මේ රූපය අපි සැපයක් හැටියටමයි දකින්නේ. මේ රූපය සුන්දර දෙයක් හැටියටමයි දකින්නේ. මේ රූපය තුල මම ඉන්නවා, මම තුල මේ රූපය තියෙනවා, මේ රූපය තුල මගේ ආත්මය බැසගෙන තියෙනවා, ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා අපි දකිනවා. දකිමින් පුංචි කාලේ ඉඳන් ඕනා මේ රූපය සරසනවා. අද මේ අවුරුදු 3 4 5 6 දරුවන්ට ඕනා අප්‍රමාණ මෝස්තර සහිත ඇඳුම් ඕනේ. මේ පුංචි දරුවෝ
අද සමාජෙ ගිහිල්ලා බලන්න මොන්ටිසෝරි දරුවෝ අර සාමාන්‍ය වයසක දරුවෝ පුදුමාකාර විදිහට මෝස්තර කරණයට යොමු වෙලා මේ කුඩා දරුවන් පවා මේවට යොමු වෙලා තියෙනවා. පුංචි කාලෙම ඉඳන්ම අසීහෙන් කය දෙස බලනවා. කෙලෙස් වැඩෙන ආකාරයෙන් කය දෙස බලනවා. මේ රූපය සුන්දර දෙයක්, මේ රූපය ලස්සන දෙයක්, මේ රූපය වටිනා දෙයක් කියලා මේ රූපය මමත්වයේ දැඩිභාවයෙන් ගන්නවනු. ඒ නිසාම ලෝභ ද්වේෂ මෝහ අකුසල් ධර්මයන් සිද්ධ කරගන්න. ලෝභ ද්වේෂ මෝහ අකුසල් ධර්මයන් සිද්ධ කරමින් මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත්වෙනකොට නෝනා අන්න ගැටෙන සිත් ඇති කරගෙන බලවත් පීඩාවන්ට මානසික ව්‍යාධීන්ට අපි පත්වෙන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කය දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා. මේ කය දෙස සිහිනුවණින් දකින්න කියනවා. ඒ වගේමයි මේ වේදනාව දෙස කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියනවා. වේදනාව කියන්නේ මොකද්ද? පස්සය හේතුවෙන් සකස් වෙන්නා වූ දෙයයි විඳීම. පස්සය කියලා කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් කියන කාරණා තුන එකතු වෙච්ච තැන අන්න විඳීම. ඒ කියන්නේ සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම, සෑම උපේක්ෂා සාගත විඳීමක්ම කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියනවා. සිහිනුවණින් දකින්න කියලා කියනවා. මොකද අපි කොයිම අවස්ථාවකවත් කෙලෙස් තුනී වෙන ආකාරයෙන් වේදනාව දකින්නේ නැහැ නෝනා. සිහිනුවණින් වේදනාව දකින්නේ නැහැ. අපි තුල සැප වේදනාවක් ආවොත් මේ සැප වේදනාව හේතුඵල ධර්මයක් කියලා අපි දකිනවද? අපිට සැප වේදනාවක් ලැබෙද්දී මේ සැප වේදනාව අපිට ලැබුණේ සංසාරේ කළා වූ කුසලයක ඵලයක් කියලා අපි දකිනවද? එහෙම දකින්නේ නැහැ. අපි ඒ සැප වේදනාව මගේ කරගන්නවා. ඒ සැප වේදනාව තුල මම දකිනවා, ඒ සැප වේදනාව තුල මගේ ආත්මය දකිනවා. ඒ සැප වේදනාව නිට්ටයයි, ඒ සැප වේදනාව සුභයි, ඒ සැප වේදනාව මගේ කරගෙන නොනා ඒ සැප වේදනාව නිසා නැවත නැවත අකුසල් කරගන්නවා. ඒ වගේම අපි දුක් වේදනාවක් ආවොත් ඒ දුක් වේදනාව මොකද කරන්නේ? ඒ දුක් වේදනාව මගේ කරගන්නවා. ඒ දුක් වේදනාව තුල මම ඉන්නවායි කියලා දකිනවා. ඒ දුක් වේදනාව තුල මගේ ආත්මය බැසගෙන තියෙනවා කියලා දකිනවා. මේ දුක් වේදනාව තුල බැසගෙන නොනා අන්න දුක් වේදනාව නිසාම අකුසල් මූලයන් සකස් කරගන්න. සකස් කරගෙන සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම තුලින් අන්න අපි භවය සකස් කරගන්න. නැවත දුකට වැටීමට අදාළ සංස්කාර. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වේදනාව ඉදිරියේ නිරතුරුවම කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න. වේදනාව සිහිනුවණින් යුතුව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිතේ ස්වභාවය කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියලා. මේ සිතේ ස්වභාවය සිහිනුවණින් යුතුව දකින්න කියලා සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සිතේ ස්වභාවය කියන්නේ මේ චිත්තානුපස්සනාව කියන්නේ මේ සකස් වෙන්නා වූ සිතුවිලි දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියනවා. නමුත් අපි මේ හිතේ සකස් වෙන සිතුවිලි දෙස කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකිනවද? හිතේ යම් දේශ සහගත හිතක් ආවොත් මෙන්න දේශ සහගත සිතක් ආවා, මේක නරකක්, මේක නපුරක්, මම මේ දේශ සහගත සිතින් බැහැර වෙන්න ඕනේ කියලා අපි හිතනවද? නැහැ, එහෙම හිතන්නේ නැහැ. කෙලෙස් වැඩෙන ආකාරයෙන් දේශ සහගත සිත තව තව පදංග බවට පත් කරගන්නවා. දේශය වෛරයක් බවට පත් කරගන්නවා, වෛරය පලිගැනීමක් බවට පත් කරගන්නවා, පලිගැනීම පොලිසිය අධිකරණ බන්ධනාගාර හිරගෙවල් කළා අපි අවසානයේදී අරුන් යනවා. අපේ හිසට කාමච්ඡන්දයක් ඇති වුණොත් මෙන්න මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් ඇති වුණා. මේ කාමච්ඡන්දේ නිසා සිල්පද බිඳෙන්න පුළුවන්, මේ කාමච්ඡන්දේ නිසා අකුසල් මූලයන් වැඩෙන්න පුළුවන්, මේ කාමච්ඡන්දේ නිසා මගේ ආත්මගරුත්වය නැති වෙන්න පුළුවන්, මේ කාමච්ඡන්දේ නිසා මගේ පෞල් ජීවිතය අවුල් වෙන්න පුළුවන්. එහෙම හිතනවද? එහෙම හිතන්නේ නැහැ. සිහි නුවණින් ඒ කාමච්ඡන්දේ සකස් වුණා වූ සිතුවිල්ල දකින්නේ නැහැ. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් ඒ සිතුවිල්ල මතු කරලා දකින්නේ ඒ කාමච්ඡන්දේ වඩමින්, ඒ කාමච්ඡන්දේ තුල මම ඉන්නවා කියලා දකිමින්, ඒ කාමච්ඡන්දේ තුල මගේ ආත්මය තිබෙනවා, ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් ඒ කාමච්ඡන්දේ ඉදිරියට අරන් ගිහිල්ලා නොනා සිල්පද බිඳගෙන සමාජ අපචාරයන් කරගෙන නොනා බරපතල අනුතුරු කරා සමාජය ගමන් කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී අපිට දේශනා කරනවා මහණෙනි ඔබේ සිත තුළ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම ඒ සෑම සිතුවිල්ලක් දෙසම කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා.
ඒ සෑම සිතුවිල්ලක් දෙසම සිහිනුවනින් දකින්න කියලා කියන. සිහිනුවනින්. නමුත් අද දවස පුරාවට ඔබ බලන්න සිතුවිලි කී දාහක් ඔබ තුළ සකස් වෙන්න ඇද්ද කියලා. නමුත් ඒ සෑම සිතුවිල්ලක්ම සකස් වුනේ පස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය තුළ ඔබ දැක්කද? නැහැ. මේ පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් තමයි මෙතන ඇතුනේ කියලා අපි දැක්කේ නැහැ. පස්සේ කියන්නේ අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය කියන කාරණා තුන. මේ අධ්‍යාත්මික රූපයත් අනිත්‍ය නම්, බාහිර රූපයත් අනිත්‍ය නම්, විඥානයත් අනිත්‍ය නම්, මේ අනිත්‍ය වූ ධර්මතාවයන් තුන නිසා සකස් වුණා වූ සිතුවිල්ල අනිත්‍ය වූ දෙයක් හැටියට අපි දැක්කේ නැහැ. අපි දැක්කේ නැහැ. හිත කියන්නේ මොකක්ද? ඒ දේ අපි කළා. අහවල් දේ කන්න ඕනේ කිව්වොත් අහවල් දේ කෑවා. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් අපි ඒක දැක්කේ නැහැ. අහවල් දේ බොන්න ඕනේ කිව්වොත්, අහවල් දේ අඳින්න ඕනේ කිව්වොත්, අහවල් ගමනේ යන්න ඕනේ කිව්වොත් ඒ දේ විචාරකින් තොරව සිහිනුවණකින් යුතුව කරනවා. ඒ නිසාම නෝනා බලවත් වූ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන්, සිල්පද බිඳීම්, අසද්ධාවන් අප තුළ සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මානුපස්සනාව කෙරෙහි සතිය සිහිය තියුණු ආකාරයෙන් දකින්න කියලා. කෙලෙස් සියුම් වෙන ආකාරයෙන් දකින්න කියනවා. අපි තුළ සකස් වෙන පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන ධර්මතාවයන් අපි තුළ සකස් වෙද්දී ඒවා කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා කියනවා. නමුත් අපි තුළ කාමච්ඡන්දයක් සකස් වුණොත් අපි කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නවද? නැහැ. අපි තුළ ව්‍යාපාදයක්, කේන්තියක්, නිදිමත, අලස ගතියක්, සිතේ විසිරුණු ස්වභාවයක්, විචිකිච්ඡාවක් ඇති වුණොත් අපි ඒක කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නවද? සිහිනුවණින් දකින්නවද? නැහැ. මේක තව විතර්ක ඇති කරගෙන නෝනා අවසානයේ වර්තමානයේ අපේ රටේ කොච්චර පංච නීවරණ සිහිනුවණින් නොදකින්නවාද කියන කාරණය තුල බුදුරජාණන් වහන්සේවත් විකෘති කරන, ධර්ම රත්නයත් විකෘති කරන, සංඝ රත්නයත් විකෘතියක් බවට පත් කරන මිත්‍යා ධර්මයන් දේශනා කරන සමාජයක් කරා අපේ සමාජය ගමන් කරනවා. එයි සිතේ ඇතිවෙන්නා වූ ධර්මතාවයන් සිහිනුවණින් දකින්නේ නැහැ. කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්නේ නැහැ. ඒ ධර්මතාවයන් උපයෝගී කරගෙන නෝනා බලවත් වූ බව අනතුරු කරා, මිත්‍යා දෘෂ්ටීන් කරා සමාජය ගමන් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා මේ කයේ ස්වභාවය දෙස, මේ වේදනාවේ ස්වභාවය දෙස, මේ සිතේ ස්වභාවය දෙස, මේ ධර්මතාවයන්ගේ ස්වභාවය කියන මේ සතර සටිපට්ඨාන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සටිපට්ඨානයන් දෙස සිහි නුවණින් දකින්න කියලා. කෙලෙස් නොවැඩෙන ආකාරයෙන්, කෙලෙස් තුනී වෙන ආකාරයෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.